අයිබෝන් දරුවනේ අද අපි ඉගෙන ගන්න යන පාඩම ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ව්‍යාපාර පරිසරය කියන්න කලින් අපි නිකන් හිතමු පරිසරය කියන්නේ මොකක්ද? පරිසරය කියලා කියන්නේ අපි අවට තියෙන වටපිටාව. එහෙනම් ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙද්දී ව්‍යාපාර වැඩ කරගෙන යද්දී ව්‍යාපාරවලට බලපෑම් කරන වටපිටාව ව්‍යාපාරවලට බලපෑම් කරන සාධකවල එකතුවට අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. මේ ව්‍යාපාර පරිසරය කියන එක හොඳින් හඳුනාගෙන ව්‍යාපාර පරිසරයේ අපිට ඇතිවන යහපත් තත්ත්වයන් අයහපත් තත්ත්වයන් හඳුනාගෙන ඒවා හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් නම් අන්න ව්‍යාපාර පරිසරය අපිට ධනාත්මකව යහපත් විදියට යොදා ගන්න හැකියාව ලැබෙනවා. මේ ව්‍යාපාර පරිසරය කොහොමද ව්‍යාපාර වලට බලපෑම් කරන්නේ? අපි නිකමට හිතමු මේ වෙලාවේ අපේ රට මුළු ලෝකෙම මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව අපේ රට නැත්තම් මුළු ලෝකෙම ගත්තම මේ වෙලාවේ කොවිඩ් වසංගතය නැත්තම් අපි කියනවා කොරෝනා වසංගතය. මේ කොරෝනා වසංගතය නිසා මහා විප්ලවයකට හසු වෙලා තියෙනවා. රටවල් ලොක්ඩවුන් කරලා සමහර ඒවා ෂට්ඩවුන් කරලා මේකට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා. ශබ්දකෝෂයට අලුත් වචන පව එකතු කරලා තියෙනවා. ඒතර මේ ව්‍යාපාර පරිසරය ඇතුලේ මේ කොරෝනා වසංගතය සමහර ව්‍යාපාර වලට මහා තර්ජනයක්. මේ නිසා ව්යාපාර වැහිලා, සේවකයෝ නැහැ, රැකියා අවස්ථා හිමි වෙලා, පඩි ගෙවා ගන්න බෑ. මේ කොරෝනා වසංගතය ව්‍යාපාර වලට වසංගතයක් වෙලා තියෙන එක. හැබැයි මේකෙම අනිත් පැත්ත ඇති වෙලා තියෙනවා ලෝකයේ තුල චීනය, ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය වගේ රටවල් අපි සලකනකොට මෙයාලා මේකට අවශ්‍ය බෙහෙත් හොයනවා, පර්යේෂණ කරනවා, ඇති වෙච්ච හැටි හොයනවා. එතකොට මේක එයාලගේ පැත්තෙන් ගත්තොත් එහෙම බිලියන ගණනක ආයෝජනයක් කවදා හරි දවසක මේකේ බෙහෙත් ලෝකෙට විකුණලා ඉපිය හැකි ආදායම මේගොල්ලන් හිතා ගන්න බැරි තරම්. මේක ඇති වෙච්ච තැන අපිට හොයන්න බෑ. හොයා ගන්න එකකුත් නෑ. මොකද මේ වගේ සමහර දේවල් අපි දකින්නවානේ. ලෝකේ ඇන්ටිවයිරස් කියලා කම්පියුටර්ස් වලට අපි වෛරස් ගාඩ් එකක් යොදනවා. එතකොට අපි ඇන්ටිවයිරස් එකක් දානවා මොකක් හරි. එතකොට මේ ඇන්ටිවයිරස් එකක් දාන්න නම් ඒ වෙනුවෙන් වෛරස් තියෙනවා. එහෙනම් මේ වෛරස් හදන්නේ කම්පියුටර් වෛරස් හදන්නේ එහෙනම් ඔය කියන ඇන්ටිවයිරස් හදන අයම තමයි. නැත්තම් ඇන්ටිවයිරස් විකුණ ගන්න හම් වෙන්නේ නැහැ. එතකොට ලංකාවට ගේන සමහර බීජ ටින්වල අපි වපුරුවයන් පස්සේ පොළවේ කිසි දෙයක් නැහැ. හැබැයි අන්න වල්නාශක වල් පැලෑටි ඇති වෙනවා. එතකොට ඒවට බෙහෙතුත් ඒ ටින්වල එවන කම්පැනිම අපිට විකුණනවා. ඒතර අපි ඇත්තටම කරලා තියෙන්නේ අර වල්නාශක වලට අවශ්‍ය කරන බේස්මන්ට් එක නැත්තම් මූලික දේවල් අපිම වපුර ගන්න එක. ඉතින් එහෙනම් පුතේ ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරනවා, තර්ජන වලට මුහුණ දෙනවා. මේ හැම දෙයත් එක්කම ව්‍යාපාර පවත්වාගෙන යන එකට අපි කියනවා ව්‍යාපාර පරිසරය. මේ ව්‍යාපාර පරිසරය කියන දේ ගත්තම ව්‍යාපාර පරිසරය ව්‍යාපාර වලට ධනාත්මකවත් බලපානවා, ඍණාත්මකවත් බලපානවා. ඒ කියන්නේ හොඳ අතරත් බලපාන්න පුළුවන්, නරක අතරත් බලපාන්න පුළුවන්. අපි ව්‍යාපාර වලට මේක කොහොමද බලපාන්නේ කියලා තව පුංචි උදාහරණකින් ගමු. ඒ තමයි ලංකාව මුහුණ දීපු මීට කලින් දැවැන්තම ප්‍රශ්නයක් වුණා. ඒ තමයි සුනාමි ව්‍යසනය. සුනාමි ව්‍යසනය. එතකොට මේ සුනාමි ව්‍යසනය අපේ රටේ මිනිස්සු 33000 එක මොහොතකින් මුහුදට ගහගෙන ගිහිල්ලා මේ රටේ ආර්ථිකය, පැවැත්ම, මිනිස්සුන්ගේ ජන ජීවිතය මේ සියල්ල එක සැනින් විනාශ කරලා දැම්මා 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා. එතකොට මේ විදිහම ලොකු ගැටලුවකට රට මුහුණ දීපු වෙලාවේ අපේ රටේ ගොඩක් ව්‍යාපාරිකයන්ට මේක අහිතකර වුණා. නිවාඩු අරන් ව්‍යාපාරිකයෝ තැන් තැන් වල ගෙදර අයත් එක්ක නත්තල් සමරන්න, ට්‍රිප් යන්න, පාටි වලට ගිය, හොටෙල්ස් වලට ගිය ගොඩාක් අය මුහුදට බිලි වුණා. එතකොට මේ ව්‍යාපාර එතනින්ම කඩාගෙන වැටුණා. ඊළඟට අපේ සංචාරක කර්මාන්තය බිඳුවටම වැටිච්ච තව අවස්ථාවක්. ඒතර මේ වගේ මහා ව්‍යසනයන්ට මුහුණ දෙනකොට සුනාමියක් ධනාත්මක වෙච්ච අය ඉන්නවා. තමන්ගේ පරණ හෝටලේ
සුනාමිය ඇවිල්ලා කැඩිලා විනාශ වුණාම ඒ වෙනුවෙන් ලැබිච්ච වන්දියෙන් අලුත් සුපිරි තරු පහේ හෝටල් හදපු අය ඉන්නවා. සුනාමිය ආපු වෙලාවේ මිනිස්සුන්ව මුහුදට ගහගෙන ගිය නිසා ගොඩක් මිනිස්සු මාළු කෑවේ නෑ මාසයක් විතර යනකම්. එතකොට අපේ රටේ මත්ස්‍ය කර්මාන්තය, දීවර කර්මාන්තය ලෙල්ලටම වැටෙනවා, බිඳුවටම වැටෙනවා. ඒ කාලේ අපේ රටේ චිකන් පරිභෝජනය, එහෙම නැත්නම් වෙනත් මාංශ පරිභෝජනය අන්න සීක්‍රේ නිහල යනවා. අපේ පාරිභෝගිකයොත් හරි වෙනස්. අපේ අය මාළු කෑවේ නෑ, පස්සේ කරවල කෑවා. එතකොට එහෙම ගත්තම එතනදී ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඊළඟට ගෙවල් අතිවිශාල ප්‍රමාණයක් කැඩලා විනාශ වුණා. එතකොට මේවා හදා ගන්න ඕනේ. එතකොට මේ පැත්තේ තිබ්බ බ්ලොක් ගල්, මේ පැත්තේ තිබ්බ ගඩොල්, මේ පැත්තේ තිබ්බ සිමෙන්ති හැකියක්මනින් මේ ප්‍රදේශවලට අපි යවුවා. එතකොට එතනදී ඒ අයට ව්‍යාපාරික අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි අනිත් පැත්තෙන් හිතනකොට මේව හදන්න බාස්ලා ඕනේ. එතකොට මෙහි හිටියා MBBS කරන අය. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා නෙමෙයි. මේසන් බාස්ට බදාම සප්ලයි කරන අය. දැන් මේ MBBS කරන අය දැන් ඒ පැතිවල හෙඩ් බාස්ලා වෙලා තමයි ගියේ. එතකොට මේ හැමෝටම සුනාමියක් ව්‍යාපාර අවස්ථාවක්. අපේ රටේ එච්චර කල් මහා පරිමාණ බෝට්ටු නිෂ්පාදන ආයතන තිබෙන්නේ. මේ ව්‍යසනයේදී ලෝකේ දියුණු රටවල් අපිට දුන්නා අපි තාක්ෂණය දෙන්නම් ඔයාලගේ රටේ නිෂ්පාදනය කරන්න කැඩිච්ච බෝට්ටු වෙනකොට අලුත්ම බහුදින යාත්‍රා. අන්න එතකොට මේ තාක්ෂණය අපිට ලැබිලා නව කර්මාන්ත ශාලාවේදී වුණා සුනාමිය ව්‍යාපාර අවස්ථාවක්. අපි ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා සිංහල සමාජයේ රැල්ලක් ඇති වුණා සිංහල මිනිස්සුන්ගේ නිෂ්පාදන ගන්න ඕනේ කියලා. ඒක හරි හෝ වැරදි නෙමෙයි මම කියන්නේ. ඒක අපි පොදු පාරිභෝගිකත්වයේ ඇතුලේ ඒක හරි කියන්නේ නැහැ. හැබැයි ඒක ඇතුලේ ඒක තව ඩිවෙලොප් කරලා සිංහල ව්‍යාපාරිකයෝ ඒක විශාල ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කර ගන්නවා. ඒතර මේ තියෙන්නේ ව්‍යාපාරික අවස්ථා. එතකොට ව්‍යාපාර පරිසරය ඇතුලේ හොඳටත් නරකටත් දෙකටම බලපාන ව්‍යාපාරික අවස්ථා බිහි වෙනවා. එතකොට ව්‍යාපාර පරිසරය අපි හොඳින් හඳුනාගත්තොත් සාධක හතරක් ඉගෙන ගන්න පුළුවන්. මේ සාධක හතර තමයි මොනවද අපේ ශක්තිය, මොනවද අපේ දුර්වලතා, මොනවද අපිට ලැබෙන අවස්ථා, මොනවද අපිට තියෙන තර්ජන. අපි හතරක් ඉගෙන ගන්නවා කිව්වා. ඒ තමයි ශක්තියින්, දුර්වලතා, අවස්ථා හා තර්ජන. ශක්තියින්ට අපි කියනවා ස්ට්‍රෙන්ත්ස්. ඊළඟට දුර්වලතා weaknesses. දුර්වලතා. ඊළඟට දරුවනේ අපි ගත්තම opportunities අවස්ථා. හතරවෙනි එක අපි ගන්නවා තර්ජන threats. තර්ජන අභියෝග. එහෙනම් මේකෙදී අපිට එනවා අකුරු හතරක්. ශක්තියින්, strengths, weaknesses, දුර්වලතා, opportunities, අවස්ථා, threats, තර්ජන. මේ නිසා අපි මේකට කියනවා SWOT විශ්ලේෂණය. නැත්නම් සිංහල අකුරු හතර අරගෙන අපි කියනවා ශ-දු-ආ-ත විශ්ලේෂණය. ශ-දු-ආ-ත විශ්ලේෂණය. ශක්තිය. දැන් ශක්තියින් මොනවද තියෙන්නේ? මං ගුරුවරයෙක් වෙද්දි බලන්න ඕන මොනවද මගේ ශක්තිය? මං ගාව තියෙන දැනුම, මං ගාව තියෙන පළපුරුද්ද, මං ගාව තියෙන විනය, මම කොයි විදියටද වැඩ කරන්නේ, ඒ වැඩ කරන පිළිවෙල, විෂය නිර්දේශය පිළිබඳ මගේ අවබෝධය, එතකොට ගුරුවරයෙක් විදියට මම ලබලා තියෙන පරිචය. අන්න පාසල් දෙකක අවුරුදු 10කුයි දැන් වර්තමානයේ පාසලේ උගන්වලා මම ලබන ශක්තිය නේ. ඒවා අපේ ශක්තිය. ඒතර අපේ දුර්වලතා මොනවාද? අපි වැඩ කරද්දී අපි කරන අඩුපාඩු මොනවද? අන්න ඒව තමයි අපේ දුර්වලතා. අපිට ඇති කරන අවස්ථා, ලෝකේ විවිධ අවස්ථා අපිට නිර්මාණය කරනවා. එතකොට අපි ජීවිතේ ගුරුවරයෙක් විදියට වැඩ කරද්දී අපිට හොඳ ආයතනවල, හොඳ පාසල්වල උගන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට හොඳ දරුවෝ ලැබිලා තියෙනවා. අපි උගන්වන දරුවෝ අපිට මෙච්චර කාලයක් ඊටාම යහපත් දරුවෝ හොඳ ප්‍රතිඵල ගෙනල්ලා තියෙනවා. එතකොට ඒවා අපිට ලැබිච්ච අවස්ථා. මොනවාද තර්ජන? සමහරවිට අපි වැඩ කරගෙන යද්දී රටේ ඇතිවන තත්ත්වයන්, ලෝකයේ ඇතිවන තත්ත්වයන් අපි සලකනවා තර්ජනයන් විදියට. මේක ශ-දු-ආ-ත කියලා අපි ගන්නවා. දැන් ඒ ලෙවල් වලට කොමර්ස් කරන ඔබට ශ-දු-ආ-ත කරලා තියෙනවා. කොමර්ස් කරන දරුවෙක්ට මොනවද තියෙන ශක්තිය? ඔයා
සාමාන්‍යයෙන් අපි ගත්තම කොමර්ස් කරන දරුවෙක්ට අති විශිෂ්ට මතක තබා ගැනීමේ ශක්තිය නොතිබිය යුතුයි. ඒ වගේම මතක හිටින්නෙම නැති වෙන්න ඕන. අතරමැද හොඳ බුද්ධියක් තිබිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය දැනීම නම් උපරිමයෙන් නොතිබිය යුතුයි. සාමාන්‍ය දැනීම අඩුවෙන් නොතිබිය යුතුයි. සාමාන්‍ය දැනීම සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබිය යුතුයි. හැබැයි ඉගෙන ගැනීමට සැබෑ උවමනාවක් තිබිය යුතුමයි. එතකොට ඒවා ඔබේ ශක්තිය. මොනවද ඔබේ දුර්වලතා? පොත දකින්නකොට ඇඳ මතක් වෙනවා නම්, යාළුවොත් එක්ක ඉන්න මතක් වෙනවා නම්, කෝල්ස් ගන්න මතක් වෙනවා නම්, ඊළඟට හිතා ගන්න බැරි 아무තු ඔලුව කැක්කුම එහෙම වෙනවා නම් ඒවා ඔබේ දුර්වලතා. මොනවද ඔබට ලැබිලා තියෙන අවස්ථා? හොඳ පාසල්, හොඳ ගුරුවරු, දෙමව්පියෝ ඔබ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද දරුවනේ ඕගලන්ට උගන්වන්න. ඕගලන්ගේ පිටිපස්සේ අම්මා තාත්තා පිටිපස්සෙන් ඉඳන් O level වලට කියපු දේවල් ඒ විදිහට ඇහුවනම් අද ඔබේ ප්‍රතිඵල ඔයිටත් වඩා එහාට යන්න තිබ්බා. සමහරලාට O level ප්‍රතිඵල අහලා අම්මා තාත්තා සතුටු කඳුළු හෙළුවනම් අන්න ජීවිතේ වටිනම දේ. ඒ ඔබේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන අවස්ථාවන්. මොනවද ඔබට එල්ල වෙලා තියෙන තර්ජන? සමහරලාට ජංගම දුරකථනයනේ. ඔබ මේ වෙලාවේ මම උගන්වන්නේ ඔන්ලයින්. එතකොට ඔබට ජංගම දුරකථනය දෙන්න වෙනවා. අපි පෞද්ගලිකව අකමැති වුණත් මේ වෙලාවේ වෙන විකල්පයක් නැති තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි දෙමෝපියොත් ගෙදර ඉන්න නිසා හැමෝගෙම අධීක්ෂණයේ යටතේ මේ දේ වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. පිහියක් වුණත් හොඳ අතටයි නරක අතටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂණය ඒකේ උපරිමේ ඔබ යහපත් අතට ගන්නවා නම් මීට වඩා අවස්ථාවක් තවත් නැහැ. එතකොට තර්ජන යහපත් අතට ගන්න එක අපේ දක්ෂතාවය. හොඳ ව්‍යාපාරිකයෙක්ට, හොඳ ව්‍යවසායකයෙක්ට තර්ජන කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සමහර වෙලාවට තර්ජන යහපත් අතට ගත්තු අවස්ථා අපි ජීවිතේ අනන්තවත් දැකලා තියෙනවා. මම හිතන්නේ එක උදාහරණයක් මම මේ පාඩම අස්සෙම පුතේ බෙදා ගන්නම්. මගේ ජීවිතේ මට හම්බ වෙනවා එක යාළුවෙක්. මට 8 වසරේදී විතර හම්බ වෙන්නේ. ඇත්තම කියනවා නම් අපි ඇත්තම කියන්න බෑ. අපේ සෙක්ෂන් එකේ හිටපු දඟම ළමයා, අකීකරුම ළමයා. මේ ළමයා කොච්චර දඟද කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද ඔබ හිතනවට වඩා ඔහු දඟයි. මේ ළමයා 8 වසරේ ඉඳන් ඉගෙනගෙන එනවා 9 වසරට. අහුවෙන්නේ නැති වැරද්දක් නැහැ. නොකරන වැරද්දකුත් නැහැ. බැනුම් අහන්න නැති අවස්ථාවකුත් නැහැ. ඉගෙන ගන්නත් පුළුවන්. ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඒ දෙකම හරියට කරන්නේත් නැහැ. කොහොම ඉන්නේ නැද්දි ජීවිතේ එක තැනක එයාගේ ජීවිතේට ලොකු තර්ජනයක් එල්ල වෙනවා. ඒ තර්ජනය තමයි එයා ගොඩක් ආදරය කරන එයාගේ තාත්තා හෘදයාබාධයකින් මරණයටපත් වෙනවා. එයාගේ ජීවිතේ වෙනස් වෙච්ච විදිය කියන්න මට වචන නැහැ. මගෙන් නෙමෙයි මුළු සෙක්ෂන් එකෙන්ම ඇහුවොත් අපේ A level කරපු අවුරුද්දේ හිටපු අහිංසකම ළමයා කවුද කියලා අර 8 වසර 9 වසර මුළු සෙක්ෂන් එකම බය කරගෙන හිටපු හැම වෙලාවෙම චණ්ඩි වැඩ කරපු අන්නේ ළමයා තමයි. එයා තේරුම් ගන්නවා මගේ තාත්තගේ හීනයක් තිබ්බා. මං ඒ හීනෙන් පිට හිටියේ. මගේ තාත්තට මං දුක් වේදනා දුන්නා. එයා මැරෙන්නේ ඒ වේදනාවත් එක්ක. එතකොට මගේ අම්මා දැන් තනි වෙලා මගේ අම්මට ඉන්න එකම කෙනා මම. දැන් එයාට මගේ වයසමයි. අදට බැඳලා දරුවොත් ඉන්නවා. හැබැයි හැම ඉරිදම උදේට අම්මගේ අතින් අල්ලගෙන පොඩි එක්කෙනා වනිත් අතින් අල්ලා වයිෆුත් එක්ක අම්මව පරිස්සමෙන් පල්ලියට එක්කන් යනවා. ඉවරුනම ගෙදරට එක්කන් එනවා. ඒ අම්මා පුදුමාකාර සතුටින් ඉන්නේ. හරිම වාසනාවන්තයි. එහෙනම් ඔබේ ජීවිතේ පොඩි කාලේ වෙච්ච කිසිම වැරද්දක් ඔබට ජීවිතේ හදන්න බැරි වැරදි නෑ. අපේ ජීවිතේ තියෙන්නේ වැරදීම් හා නිවැරදි කර ගැනීම විතරයි. ඒ නිසා ජීවිතේ තර්ජන කියලා දේවල් තියෙන්නේ දුර්වල මිනිස්සුන්ට. දුර්වල මිනිස්සු තමයි තර්ජන වලට හැංගෙන්නේ, බය වෙන්නේ. එතකොට අපේ ජීවිතේ අපි තර්ජන වලට බය නැතුව මුහුණ දිය යුතුයි. ඒ නිසා අපි මේකට කියනවා ෂා දු ආ ත නැත්නම් SWOT විශ්ලේෂණය කියලා. අපි දැන් කතා කරන්න යන්නේ ව්‍යාපාර පරිසරයේ නව ප්‍රවණතා. මොනවද මේ ව්‍යාපාර පරිසරයේ තියෙන නව ප්‍රවණතාවයන්? මේ ප්‍රවණතා ගත්තම පළවෙනි දේ කියනවා මිනිස්සු ආයු කාලය වැඩි කරගන්න මත්පැන් හා සිගරට් පරිභෝජනය අඩු කරලා තියෙනවායි කියලා. ඇත්තටම ලෝකයේ ඒ කාලේ මත්පැන් පරිභෝජනයත් එක්ක ගත්තම අද මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර අඩුවීමකට ලක් කරලා තියෙනවා. සිගරට් එකක් බොන එක අද අපි ගන්නේ පෞරුෂත්ව දුර්වලතාවයක් විදියට. ඉස්සර සිගරට් එකක් බොනකොට මිනිස්සු හිතන් ඉන්නේ ඒක හරි ලොකු වැඩක් කියලා. හැබැයි දැන් සිගරට් එකක් බොන මිනිස්සු ඔයාලා දැකලා ඇති හැංගිලා බොන්නේ, හොරෙන් බොන්නේ. අනේ මං දුර්වලයි කියලා අනිත් මිනිස්සු දකී කියලා හිතලා
බොන්නේ. ඒතර අද ඒ කියන தত্ত্বය එහෙම් පිටින්ම වෙනස් වෙලා ගිහිලා තියෙනවා. ඒ වගේම විවේක කාලයේ නිවසේ රැඳී සිටින නිසා අපි ගත්තම අර VCD DVD වෙනත් දේවල් වලට තියෙන ඉල්ලුම සීග්‍රේන් වැඩි වෙලා තියෙනවා. පහුගිය දවස්වල අපි දකින්නවානේ ෆිල්ම්ස් වලට ඒ දේවල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. එතකොට නිවසේ රැඳී සිටින්න වැඩි කැමැත්තක් දක්වනවා. සාමාන්‍යයෙන් අපි ගත්තම තාත්තා ගන්නකො ඉරිදා ගෙදර. තාත්තා ඉරිදා ගෙදර ඉන්නකොට අම්මා කියනවා අද මේ අපි කොහේ හරි යන්. එතකොට අම්මා එහෙම කිව්වම තාත්තා අපි ලබන සතියේ යන්. පොඩ්ඩක් කල් දානවා නේ. යන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එතකොට අම්මා කියනවා වෙන කොහේ හරි යනවා කියනවා නම් අර එහෙම කිව්වනම් මෙහෙම කිව්වනම් කියලා කියනවා. එහෙම කිව්වට තාත්තගේ පැත්තෙන් තාත්තා සාධාරණයි, අම්මගේ පැත්තෙන් අම්මා සාධාරණයි. ඇයි තාත්තා දවස් 6ක්ම ඉන්නේ එළියේ. තාත්තා ගෙදර ඉන්නේ එක දවසයි. එදාට තාත්තා ගෙදර ඉන්න කැමති. එතකොට අම්මා ඉන්නෙම ගෙදර එක දවසක් හරි එළියට යන්න කැමති. මිනිස්සු අන්න ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි ගත්තාම පිටතින් කෑම ගැනීමට තියෙන නැඹුරුව වැඩි වෙනවා. අද හවස් වෙනකොට අපි දකිනවා කෑම කඩවල වල ඉස්සරහා පොලිමට මිනිස්සු ඉන්නවා. රයිස් අරගන්න, කොත්තු අරගන්න, නූඩල්ස් අරගන්න, පරාට ගන්න, විතර රොටි ගන්න. මේ ලෝකය ඇතුලේ මේ දේවල් ට්‍රෙන්ඩ් එකක් වෙලා වෙනසක් වෙලා ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි ව්‍යාපාර හැම තැනම පුංචි පුංචි කෑම කඩවල් දාලා තියෙනවා. ඒ වගේම වයස්ගත ජනගහනයේ ඉහළ ගිහිල්ලා එයාලා තරුණ වෙන්න උත්සාහ කරනවා. අපි දකිනවා කොණ්ඩේ ඩයි කරනවා, සැලෝන් දාලා සමහරවිට පාරේ දින සිල්වර කඩවල් වලට වඩා සැලෝන් ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. එතකොට එච්චරට මිනිස්සුන්ගේ එකට ඉල්ලුම ඇති වෙලා තියෙනවා විශේෂයෙන් කාන්තා පාර්ශවයේනේ. ඒතර අන්න වයස්ගත ජනගහනයේ වැඩි වෙනකොට ඒගොල්ලන් තරුණයි කියලා පෙන්වන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම පෞද්ගලිකත්වය, ස්වාර්ථය, මං වෙනුවෙන් හදපු නිෂ්පාදන මට ඕන විදියට මටයි මේක මැච් වෙන්න ඕනේ. අපි කෑමක් ගන්න ගියත් මේ විදියට හදන්න. පොඩ්ඩක් සීනි අඩුවෙන් දාන්න, වැඩි කරන්න නේ. තේක බොන්න ගියත් එහෙම කියනවානේ. එතකොට තමන් වෙනුවෙන් වන නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම සීග්‍රේන් වර්ධනය වෙමින් යනවා. ඒ වගේම මිනිස්සු හාස්‍යජනක හා ත්‍රාසජනක ක්‍රියාවලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. දැන් ෆිල්ම් එකක් බලද්දී උනත් බෝරින් නේ නැත්තම් නේ. අපි පොඩ්ඩක් බලන්නේ මොනවා වෙන්නද? hina වෙන්න තියෙන්න ඕන. පොඩි ත්‍රාසජනක ගතියක් තියෙන්න ඕනනේ. මොකක් බැලුවත් ලෝකේ ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක් ගත්තොත් එක්ක එක හාස්‍යජනකයි, එක ත්‍රාසජනකයි. එහෙම නැත්තම් අපි ජීවිතයේ මේ වෙනකොට ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරනවා. ප්‍රවණතාවයක් ලෙස 99 lives කියලා අපි කියනවා. 99 lives එකවර කාර්යයන් කිහිපයක නියැලීම. ගොඩක් වෙලාවට අපි එහෙමයිනේ. සමහරවිට ගෙදර රේඩියෝ එක දාගෙන අපි පාඩම් කරන්නේ. එහෙම නැත්නම් අම්මා රේඩියෝ එක දාගෙන වොෂින් මැෂින් එකේ රෙදි දෙන්න දාලා අම්මා කුස්සිය උයනවා. එතකොට අද මිනිස්සු තියෙන සීමිත කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැඩ ගොඩාක් එකපාර කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි ගත්තම save our society පුළුවන් තරම් පරිසරයට සමාජයට යහපත් විදියට කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි කියනවා ව්‍යාපාරිකයෝ හරිත නිෂ්පාදිත නැත්නම් green products වලට මාරු වෙලා තියෙනවා. දැන් අපි කතා කරනවා හරිත ව්‍යවසායකත්වය. පරිසර හිතකාමී විදියට වැඩ කටයුතු කරගෙන යන්න. දැන් ගන්න සිංගර් ජියෝ ෆ්‍රිජ් එක නේ R600 ගෑස් තියෙන පරිසර හිතකාමී කියන්නේ නෑනේ. ක්වොලිටි එකෙන් හොඳම නෙමෙයි කියන්නේ. ගන්න මේක හොඳයි. හැබැයි පරිසර හිතකාමී. ඒතකොට අන්න හරිත නිෂ්පාදන පැත්තට යොමු වෙලා තියෙනවා. පිබිදුණු පාරිභෝගිකයන්ගේ වැඩිවීම. පිබිදුණු පාරිභෝගිකයෝ කියන්නේ නැගිටලා ඉන්න පාරිභෝගිකයෝ නෑ. පිබිදුණු පාරිභෝගිකයෝ කියලා කියන්නේ මේ නැගිටලා ඉන්න පාරිභෝගිකයෝ නෙමෙයි. පිබිදුණු පාරිභෝගිකයෝ කියන්නේ එදාට වඩා වර්තමාන පාරිභෝගිකයා හරිම බුද්ධිමත්. දෙයක් තෝරන්න ගියාම එයාට හොඳට තෝරගන්න පුළුවන්. දැන් ඔයගලන් ගත්තත් ඕන දෙයක් ගැන ලොකු අවබෝධයක් තියෙනවා. මම ළඟදී පන්තියේ ගැහුවා ළමයෙක්ගෙන් සාලයා කියන මාළුවා කොච්චර විතර ඇතිද කියලා මෙච්චර විතර කියලා කිව්වා. එතකොට ඒ ළමයාට හරි හොඳ අවබෝධයක් තියෙනවා. මම දැකලා නැහැ ඒ සාලයව. නමුත් ඒ වගේ සාලියෝ දන්න ළමයි ඉන්නවා. ඉතින් එතකොට අපි ගත්තම දරුවනේ අපි සමහර වෙලාවට පාරිභෝගිකයෝ විදියට එතනද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි යෝගට් එකක් කාලා තමයි එක්ස්පයරි ඩේට් බලන්නේ නම් එතකොට ඉතින් දෙයියන්ගෙම පිහිටයි නේ. එතකොට අපි දේවල් ගද්දී හොඳට හොයලා බලලා තෝරලා කරලා ගන්න ඕන. පිබිදුණු පාරිභෝගිකයන්ගේ වැඩිවීම, තොරතුරු තාක්ෂණයේ දියුණුව තියෙනවා. ඊළඟ කාන්තා සේවා නියුක්තිය
ඉහළ යාම. ඉස්සර ගෑනු අය ගෙදර වැඩ කරගෙන ගෙදරට වෙලා ගෙයි මුල්ලේ තමයි වැඩ කියලා තමයි තිබ්බේ. හැබැයි දැන් එහෙමනේ. කාන්තාව පිරිමි වගේම පෙරට ඇවිල්ලා ඉස්සරහට යනවා. මම හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කවදා හරි දවසක තව අවුරුදු 10කින් 15කින් ලංකාවේ පොලිස්පති කෙනෙක් නෙමෙයි පොලිස්පතිනියක් බිහි වෙයි කියලා කියනවා. අද අපි විශ්වවිද්‍යාලය ඇතුළට යනකොට විශ්වවිද්‍යාලවල ඉන්නේ 65%ක් 70ක් විතර ගෑනු ළමයි. පිරිමි ළමයි ඉන්නේ අර ඉතුරු ශේෂයේ පමණයි. මම දන්නේ මොකක් වෙලාද කියලා අපේ පිරිමි ළමයි අද අර රැකියාව පැත්තට යොමු වීම වැඩි වෙලා. හැබැයි බාහිර අධ්‍යාපනය ඇතුළතදී පිරිමි ළමයි අධ්‍යාපනය ලබනවා. නමුත් අපේ දරුවෝ ගාව තියෙන දක්ෂතා සමහරවිට ඒ නිසා නැති වෙන්න පුළුවන්. කොල්ලෝ ටික ඉස්සරහට එන්න අන්න අධ්‍යාපනය වැඩි කරගෙන විශ්වවිද්‍යාලය ඇතුළට යන්න වරප්‍රසාදය ගන්න හොඳම අවස්ථාව තමයි මේ A level කරන කාලෙදී ඔබ ලබලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට පුතේ මේ ව්‍යාපාර පරිසරයේ ඇති වෙලා තියෙන ප්‍රවණතා හොඳින් හඳුනාගෙන ඒවාට ගැළපෙන නිෂ්පාදිත දෙන්න ව්‍යාපාරිකයෝ හරිම උපක්‍රමශීලී. එතකොට මේ අපි කතා කරපු ව්‍යාපාර ප්‍රවණතා මේ හැමදේම අරගෙන අපි අවසානයේ එනවා වැදගත්ම තැනට. ඒ තමයි අපේ මාතෘකාව ව්‍යාපාර පරිසරය ගැලීම් සටහන. ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් අභ්‍යන්තර පරිසරය, අනිත් එක බාහිර පරිසරය. මේ බාහිර පරිසරය නැවත කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ආසන්න පරිසරය, අනිත් එකට අපි කියනවා සාර්ව පරිසරය. එතකොට දරුවනේ සාමාන්‍යයෙන් අපි අර කටවහරට නැත්නම් අපි හුරුවට කියනවා ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරය අභ්‍යන්තර පරිසරය, ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරය බාහිර පරිසරය කියලා. හැබැයි හරියටම ගත්තොත් එහෙම සංවිධානයක් තුල ඉන්න සංවිධානයට බලපෑම් කරන කණ්ඩායම් groups හා තත්වයන් අපි කියනවා මොකක් කියලාද? අභ්‍යන්තර පරිසරය. එතකොට ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න ව්‍යාපාරයට ඍජු බලපෑමක් කරන ව්‍යාපාරයට සම්බන්ධ සාධක වෙච්ච අයිතිකරුවන් අපි මෙතන ලියමු. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ව්‍යාපාරයේ සතු සම්පත්, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය කියන සාධක තමයි දරුවනේ අපි ගත්තම අභ්‍යන්තර පරිසරය කියන්නේ. ව්‍යාපාරයට ප්‍රාග්ධනය දාන්නේ, ව්‍යාපාරයෙන් ගැනිලි කරන්නේ, ව්‍යාපාරයේ තීරණ ගන්නේ, ව්‍යවසායකත්වයේ තුලින් ව්‍යාපාරයේ යන්න ඕන මග කොයි විදියටද වෙන්න ඕනේ කියලා තීරණය කරන්නේ අයිතිකරුවන්. ඊට පස්සේ අපි ගත්තම ව්‍යාපාරය කරගෙන යන්නේ, ව්යාපාරය මැනේජ් කරන්නේ අන්න අපි කියනවා කවුද? කළමනාකරුවන්. ව්‍යාපාර සාර්ථක වෙන්න කළමනාකරණය මැනේජ්මන්ට් කියන එක වැදගත්. අන්න ඒ වැඩේ කරන අය තමයි කළමනාකරුවන්. හැබැයි මේ මොන දේ කරත් වැඩ වර්ජන කරලා, උද්ඝෝෂණ කරලා, හෝ ඒ කියන්නේ පැත්ත හොඳට වැඩ කරලා ආයතනයේ ඵලදායීතාවයේ ඉහළ නංවන්නේ අපි කියනවා සේවකයන්. එතකොට ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන සම්පත් හරි විදියට තියෙනවා නම් ඒ වැඩේ කරගෙන යන්න හරිම පහසු වෙනවා. අන්න ප්‍රමාණවත් සම්පත් තිබිය යුතුයි. ඒ වගේම අපි ගත්තම සංවිධාන ව්‍යුහය, තනතුරු බෙදිලා ගිය විදිය, ආයතනයක නිලතල, බලතල, වගකීම් බෙදිලා ගිය විදිය අපි සංවිධාන ව්‍යුහය කියලා කියනවා. සරල උදාහරණයක් විදිහට ගත්තම ඔබේ පාසල සලකද්දී ඔබේ පාසල පරිපාලනය කරන්නේ කවුද? විදුහල්පතිතුමා. විදුහල්පතිතුමා යටතේ උපවිදුහල්පතිවරු ඉන්නවා, ඊළඟට අංශ භාර ප්‍රධානීන් ඉන්නවා, පන්ති භාර ගුරුවරුන් ඉන්නවා, එතකොට ශිෂ්‍ය නායකයෝ ඉන්නවා, පන්ති මොනිටර් ඉන්නවා, ඊට පස්සේ අවසානයේ දරුවෝ ඉගෙන ගන්නවා. එතකොට මේක ඇතුලේ පොඩි දූරාවලියක්, තනතුරු ඉහළ ඉඳන් පහළට ගලාගෙන යාම තියෙනවා. මේවා අපේ ව්‍යාපාරයට බලපානවා. සංවිධාන ව්‍යුහය, අන්තිමේක අපි කතා කරනවා සංවිධාන සංස්කෘතිය. සාමාන්‍යයෙන් අපි ගත්තම ආයතනයක ධනාත්මක ආකල්ප තියෙන මිනිස්සු ඉන්නවා නම්, ආයතනයක හැම දෙයක්ම හොඳ අතට බලලා හොඳ සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා නම් ඒක හරි වටිනවා. ජපානය හොඳම උදාහරණයක්. සාමාන්‍යයෙන් අපේ රටේ පැය වැඩ කරන්නේ පැය 8යි. පැය 8 එනුත් බහුතරයක්
අයිස්නේ ගහන්නේ. අපේ මිනිස්සු උපරිමේ කරන්නේ නැහැ. ජපානයේ මිනිස්සු දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ එයාලා කියනවා අපි දවසේ පැය 8ට තව පැය 4ක් අපි ජපානයේ දියුණු කරන්න වැඩ කරමු. දවසකට පැය 12ක් වැඩ කරනවා. මේ පැය 12ක් වැඩ කරද්දී අපි පැය 8යි. එතකොට පැය එකමාරයි. අපි වගේ එකමාරක් එයාලා දවසකට වැඩ කරනවා. එයාලා ඒක කරලා අවුරුදු 5ක් 6ක් යද්දී ජපානයේ යලි නගා සිටවනවා. 1965 වෙනකොට ජපානයේ මුළු ලෝකෙටම තමන්ගේ අපනයන තුලින් අති ප්‍රබල තත්ත්වයට පත් කරගත්තු රටක්. හැබැයි ඒගොල්ලන්ගේ මූලිකාංගය නැති කරගන්නේ. අදටත් ජපානු ලෝකෙ ඉස්සරහින් ඉන්නේ. අදටත් ඒ අය පැය 12 වැඩ කරනවා. වැදගත්ම දේ අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අපේ වැඩේ වෙන කෙනෙක්ට බාර දෙන්න. අපි මැනේජර් කෙනෙක් නම් එයා හිතන්නේ ඔෆිස් එකේ වැඩ කරන අය ඔක්කොම සුද්ධ කරයි කියලා. ජපානු කවදාවත් එහෙම නෑ දරුවනේ. හැමදාම එයාලා වැඩ ඉවර වෙලා යන්නේ රෑ 7ට නම් රෑ 7ට එළියට එනකොට එයාගේ කාමරේ හැම කෙනෙක්ම තමන්ගේ දේවල් අස් කරනවා. මුළු කාමරේම අස් කරලා හෙට උදේට මම ආවම දකින්න කැමති කොයි විදියටද ඒ විදියට එයාගේ කාමරේ හදලා යනවා. එතකොට ඒගොල්ලන් ගාව තියෙනවා ආයතනයේ ඇතුලේ ධනාත්මක සංස්කෘතියක් හැමදේම පුළුවන් කියලා. එතකොට මෙතන තියෙනවානේ අපිට පාලනය කරන්න බැරි සාධක. අන්න ඒවට අපි කියනවා මොනවද? බාහිර පරිසර සාධක. ව්‍යාපාරයට බලපෑම් කරනවා. හැබැයි ව්‍යාපාරයට පිටින් ඉඳගෙන. උදාහරණයක් අපි ගමු රජය දාන බදු, රජය දාන නීති රීති මේවා අපිට බලපෑම් කරනවා. හැබැයි ඒක ව්‍යාපාරයේ තුල ඉඳගෙන නෙමෙයි. මේ ව්‍යාපාරයෙන් බාහිර ඉන්න හැබැයි අපිට ඍජුව බලපෑම් කරන සුවිශේෂී කණ්ඩායම් ටිකට අපි කියනවා ආසන්න පරිසරය කියලා. මම ඊට ටිකක් ගන්න මෙතන මකන්නම්. එතකොට ආසන්න පරිසරයට අයිති වෙන්නේ කවුද? අපි කියනවා ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන්. අපේ පාරිභෝගිකයෝ ගනුදෙනුකරුවෝ. අපෙන් භාණ්ඩ හා සේවා මිලට ගන්න අය. අපි සාමාන්‍ය ව්‍යාපාර අධ්‍යයනයේදී කියනවා the most important part නේ. එතකොට අපි ගත්තම කවුද ගනුදෙනුකරුවෝ? අපි කියනවා the customer is the king. ලංකාවේ නම් no the king. එතකොට පාරිභෝගිකයට ඒ ප්‍රමුඛතාවය නැහැ. හැබැයි ගනුදෙනුකරුවෝ අපේ ව්‍යාපාරයට ඍජුවම බලපෑම් කරනවා. අපේ කඩේට ඇවිල්ලා කෙනෙක් ගන්න එනකොට අපි ගාව ඒක නෑ කියන්නකෝ. අපි යාට කියනවා රයිට් දැන් මේ වෙලාවේ නම් දෙන්න විදියක් නෑ. මෙහෙමයි කියලා. එතකොට එයා ඍජුවම අපේ ආයතනයෙන් වෙන ආයතනයකට යන්නත් පුළුවන්. ඊට අමතරව එතෙන්ට ගියාට අපිට ඕන දේවල් නෑ කියලා කියන්නත් පුළුවන් තව කෙනෙක්ට. ඒ නිසා අපිට කීර්ති නාමය ගොඩනගන්නේ, කීර්ති නාමය නැති කරන්නේ, විකුණුම් ආදායම වැඩි කරන්නේ, අඩු කරන්නේ මේ හැම දෙයකම ගනුදෙනුකරු සම්බන්ධයි. ඊළඟට සැපයුම්කරු. අපේ ව්‍යාපාරයට භාණ්ඩ හා සේවා සපයන අය තමයි සැපයුම්කරුවන්. ඊළඟට අපි කියන හරිය උනන්දුවෙන් ඉන්නවා කවුද? තරඟකරුවන්. එයාලා බලනවා අපේ උපක්‍රම මොනවද? අපි කරන්නේ මොනවද? ඒ දේවල් වලට හැඩ ගැහෙනවා, අනුකූල වෙනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් තව අතරමැදියන් නේ. කොමිස් මුදලක් කමිෂන් එකකට මැදට එන අය අතරමැදියන්. ඊළඟට අපි කියනවා බලපෑම් කරන කණ්ඩායම්. දැන් උදාහරණයක් අපි ගත්තම ගමක බාර් එකක් දැම්මම මුලින්ම විරුද්ධ වෙන්නේ කවුද? ආගමික සංවිධාන, කාන්තා සංවිධාන නේ. ඒක හොඳයි. එතකොට අන්න කවුද? බලපෑම් කරන කණ්ඩායම්. ඊළඟට විභව ආයෝජකයන්. විභව ඒ කියන්නේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා. අපේ ව්‍යාපාරය හොඳ නම්, ලාභ ලබනවා නම් අන්න මතුවෙනවා විභව ආයෝජකයන්. එතකොට දැන් අපි කතා කරා ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයේ පැත්තෙන් ආසන්න පරිසරය ගැන. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මෙයා ගැන. කවුද? සාර්ව පරිසරය. සාර්ව පරිසරයට අයිති සාධක අපි 8ක් කතා කරනවා. ඉස්සර 7යි තිබ්බේ. අලුත් සිලබස් එක යටතේ අපි 8ක් ගැන කතා කරනවා. ඒ 8 දෙනා තමයි 1 අපි ගන්නවා ප්‍රජා පරිසරය. ප්‍රජා පරිසරය කියන එක ගත්තම ප්‍රජාවට නැත්නම් රටක ජනගහනය හා සම්බන්ධ සාධක තමයි මේකෙන් බලපෑම් ගැන කතා කරන්නේ. සරල උදාහරණයක් ගත්තම රට තුල ඉන්න ජනගහනයේ ස්වභාවය. උදාහරණයක් අපි ගත්තම රටක ස්ත්‍රී පුරුෂ භාවය නේ. දැන් අපේ රටේ ගත්තොත් පිරිමි අයට වඩා අපේ රටේ ගැහැණු අය වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ලංකාවේ ගැහැණු අය. එතකොට ගැහැණු ළමයින්ට නම් පොඩි නිකන්
හැඟීමක් එනවා ඉතින් අපි තමයි මේ රටේ වැඩිම කියලා. ඔව් අපි ගත්තම අපේ රටේ ගෑනු අය වැඩි. මොකද සාමාන්‍යයෙන් හොඳ දේවල් තියෙන්නේ අඩුවෙන්. ඒ වගේම අපි ගත්තම අපේ ආයු අපේක්ෂණය පැත්තෙන් ගත්තත් පිරිමි අයගේ ආයු අපේක්ෂණය අඩුයි. ගෑනු අයගේ ආයු අපේක්ෂණය වැඩි. සාමාන්‍යයෙන් හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ වැඩි කල් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැති නිසා. එතකොට එහෙනම් අන්න ඔය වගේ සාධක අපි ගන්නවා ප්‍රජා පරිසරය කියලා. ඊළඟට ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය ගත්තම දරුවනේ අන්න එනවා මොනවද? ගම් වතුර, සුලිසුලං, සුනාමි, ඊළඟට අපි ගත්තම වෙනත් වේසනයන්. ඒ ස්වභාවික පරිසරයේ යටතේ. ඊළඟට ලෝකය වෙනස් වෙනවා. ලෝකයේ විවිධ ප්‍රවණතා ඇති වෙනවා. ඔයාලා හිතන්නකෝ දරුවනේ ඇමරිකාවේ පුංචි කම්පැනි එකකින් හදපු කොකාකෝලා කියන බෝතලේ අද ලෝකයේ රටවල් 210ක විකුණනවා. එතකොට ලෝකයේ රටවල් 200 ගානක විකුණන්න මේ ප්‍රොඩක්ට් එක හැම රටකටම ව්‍යාප්ත වෙලා තියෙනවා. කොකාකෝලා එක නොදන්න මිනිස්සෙක් නැහැ. එතකොට අන්න මොකක්ද? ලෝකය පුරා පැතිරිලා ගෝලීය පරිසරය. එතකොට ඊළඟට අපි ගත්තයන් පස්සේ අපිට ගන්න පුළුවන් රටේ ආර්ථිකය ව්‍යාපාර වලට බලපාන විදිය. ආර්ථික පරිසරය. දැන් මේ දවස්වල නම් ලොක්ඩවුන් කරලා නේ ආර්ථිකය නැත්තටම නැති වෙලා කියලා තමයි හැම කෙනෙක්ම කතා කරන්නේ. එතකොට ආර්ථික පරිසරය ඇතුලේ රටේ ජාතික නිෂ්පාදිතය අපේ රටේ වේගයෙන් කඩාගෙන වැටලා ඇති. අපිට වඩා වේගෙන් ඇමරිකාවේ කඩාගෙන වැටලා ඇති. චීනයේ ෂෝක් එකට ඉන්නවා. එතකොට අපි ගත්තයන් පස්සේ අන්න ඒ වගේ සාධක වලට අපි කියනවා ආර්ථික පරිසරය. ඊළඟට අපි ගත්තයන් පස්සේ අපේ රටට හරියන්නේම නැති පරිසරය තියෙනවා. මොන පරිසරයේද? දේශපාලන පරිසරයනේ. අපේ අර හරක් මඩුවක් ඉන්නවනේ 225ක් ඉන්න. අන්න එතකොට ඒ හරක් මඩුව විසින් ගන්නා තීරණ මත ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා මොකද්ද? දේශපාලන පරිසරය කියලා. එයාලා ගන්න නීති රීති, එයාලා ගන්න විවිධ ප්‍රතිපත්තිමය කාරණා ව්‍යාපාර වලට ඇති කරන බලපෑම. ඊළඟට ඒකේ අපි ඉස්සර දේශපාලන හා නෛතික එකට ගත්තට දැන් අපි නෛතික පරිසරය වෙනම ගන්නවා. එතකොට රටේ අධිකරණ පද්ධතිය, ලියාපදිංචි වීම, බලපත්‍ර ලබා ගැනීම මේ හැමදේම එන්නේ දරුවනේ නෛතික සාධක යටතට. ඊළඟට ලෝකය වෙනස් වෙනවා. අලුත් දේවල් හොයා ගන්නවා. තාක්ෂණික පරිසරය. දැන් අපේ රටේ දුම්රිය ගමන් කරද්දී සාමාන්‍යයෙන් බහුතරයක් කෝච්චි වල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 40යි 50යි අතර. ජපානය ඒගොල්ලන්ගේ රටේ බුලට් ට්‍රේන් එකක් අධිවේගී දුම්රියක් සම්පූර්ණ දුම්රිය පාරයි කෝච්චියයි ගලවලා අයින් කරනවා පුතේ. කෝච්චියේ වේගය මදි කියලා. ඒ කෝච්චියේ ස්පීඩ් එක චුට්ටක් මදි. මොකද ඒක ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 323ක වේගයෙන්. එයාලා ඒක වේගෙ මදි කියලා අලුතෙන් එකක් හදනවා. ඒ තමයි පැයට කිලෝමීටර් 360ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්. එතකොට අන්න අපේ තාක්ෂණයයි ඒගොල්ලන්ගේ තාක්ෂණයේ අතර ગેප් එක ගැන හිතන්න යන්න එපා. අවසානයේදී සමාජ හා සංස්කෘතික පරිසරය. දැන් අපි ගත්තම පුතේ මුස්ලිම් අය ඌරු මස් කන්නේ නැහැ. හින්දු අය හරක් මස් කන්නේ නැහැ. සිංහල අය නොකන දෙයක් නැහැ. එහෙමනේ. එතකොට මුස්ලිම් ගෑනු කෙනෙක් අපිට ඈත් දැක්කම අඳුන ගන්න පුළුවන්. එයාලා අර අබාය ඇඳලා ඔළුවට මේක දාලා මූණ වහලා ග්ලව්ස් දාලා මේස් දාලා ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුලේ තියෙන විදිහට තමයි ඒගොල්ලන් අඳින්නේ. එතකොට සාමාන්‍ය හින්දු කෙනෙක් ලොකු කරාබු දාලා මල් ඇල් එල්ලගෙන එහෙමනේ දිලිසෙන පාටවල් අඳිනවා ඒගොල්ලන්. වෙනස් විදියට ශල්වාර අඳිනවා. අන්න එතකොට ඒගොල්ලන්ගේ සංස්කෘතිය. එතකොට අපි සමහරලාට සිංහල සංස්කෘතිය කියන්නේ ඔය ඔක්කොම එකතු වෙලා හැදිච්ච 아무තු සංස්කෘතියක්. එතකොට මේවට අපි කියනවා සංස්කෘතික පරිසරය කියලා. එතකොට මේ සාධක 8 අපි ගත්තම් පුතේ. එතකොට මේක අපි කියනවා PES DNG කියලා. අපි ඒක වෙනම කතා කරමු. එතකොට සාර්ව පරිසරය කියලා අපි කියනවා. එතකොට මේකෙදි මේ සාධක ඔක්කොම ඇතුළේදී අපි කියනවා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය තුළ තමයි ශක්තියින් හා දුර්වලතා තියෙන්නේ. ශක්තියින් හා දුර්වලතා තියෙන්නේ. එහෙනම් දරුවනේ මට කියන්නකෝ අපි ශදුවත එකේ ශක්තියින් දුර්වලතා වලට අමතරව අවස්ථා හා තර්ජන. අන්න අවස්ථා හා තර්ජන තියෙන්නේ කොතනද? අවස්ථා හා තර්ජන තියෙන්නේ බාහිර පරිසරය තුල. එහෙනම් මෙන්න මේ කියන සාධක හතරම ශාදු ආත මේ ව්‍යාපාර පරිසරය තුල පවතිනවා.
පාසලක් පැත්තෙන් ගත්තොත් පාසලකට මොනවද තියෙන ශක්තිය? හොඳ ගුරුවරු, හොඳ විදුහල්පතිවරයෙක්, පරිපාලනයේ යහපත් අවශ්‍ය සම්පත් තියෙනවා, වැඩ ටික ලස්සනට කරගෙන යනවා, පාසලේ දරුවෝ විනයවත්. අන්න ඒවා පාසලකට ශක්තිය. මොනවද පාසලක දුර්වලතා? පරිපාලනයේ දුර්වලයි නම්, ගුරුවරු උපරිම කාර්යක්ෂම නැත්නම්, දරුවෝ ගාව විනයක් නැත්නම්, පාසලේ විවිධ ගැටලු තියෙනවා නම්, අවශ්‍ය සම්පත් නැත්නම්, අන්න ඒක අපි කියනවා මොකක්ද? දුර්වලතා. මොනවද අවස්ථා? පාසලකට ගොඩක් අවස්ථා ලැබෙනවා. රජයෙන් ලැබෙන ආධාර, විදේශ රටවලින් ලැබෙනවා, වෙනත් සහයෝගයන් ලැබෙනවා. ආදි ශිෂ්‍යයෝ ගොඩක් උදව් කරන ඉස්කෝල තියෙනවා. එතකොට මේවා ව්‍යාපාරයක අවස්ථා. පාසලක් පැත්තෙන් ගත්තම අන්න පාසලකට ලැබෙන අවස්ථා. මොනවද පාසලකට තියෙන තර්ජන? ආදි ශිෂ්‍යෝ අනවශ්‍ය බලපෑම් කරනවා නම්, රජය අනවශ්‍ය නීති රීති ගේනවා නම්, දරුවෝ නරක මාර්ගයට යන්න, මත්ද්‍රව්‍ය වගේ දේවල් නේ අපේ රටේ මං හිතන්නේ ලොකු අසංගතයක් බවට පත් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය කියන එක. පාසල් වල පුංචිම කෙනාගේ ඉඳන් පරිස්සම් කරගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. අද දරුවෙක් බොන පැපොල් ජූස් එකක් සැකෙන් බලන තැනට වෙනකන් පත් කරලා තියෙනවා. සමහරලාට මත්ද්‍රව්‍ය විකුණන්න තියෙන්නේ පාසලේ කැන්ටින් එක ඇතුලේ. කැන්ටින් එකේ කෙනා දන්නේ මම මේ විකුණන ටොපිය මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙයක් කියලා. සමහරලාට රුපියල් 5ට, රුපියල් 10ට කොකා කෝලා බෝතලේ හැඩයට, චූටියට, ප්ලාස්ටික් ජෙල් බෝතලයක් විදියට අපි මත්ද්‍රව්‍ය ගන්නවා. එතකොට මේ තියෙන ව්‍යසනයේ, මේ තියෙන වසංගතේ එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ බුද්ධි මට්ටමට මොනවා වෙයිද කියන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඒතර අපි ඒව දකින්නේ දරුවනේ තර්ජන අන්න ශා දු ආත ඒක ගොඩක් වෙලාට A level විභාගෙදී ඉඩ තියෙනවා පාසලක් ආශ්‍රයෙන් මේ කියන සාධක අහන්න. මොකද අපි සිලබස් එක උගන්වනකොට අපි හරියට දැනගන්න ඕන මොනවද ප්‍රොෆෙසර් බලාපොරොත්තු වෙන්නේ, මොනවද අපි ලියන්න ඕන, කොයි දේවල්ද විභාගෙට අහන්නේ, ඒ අහන දෙයට ගැලපෙන දේ ලියන්න ඕන. එහෙම නැතුව අපි සිලබස් එකකින් පිට කොච්චර වැල්ලට අරන් ඉගෙන ගත්තත් ඒක ඔබේ අධ්‍යාපනයට වැදගත් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගන්න දේ අපේ ජීවිතයට හෝ අධ්‍යාපනයට අපේ සිලබස් එක ඇතුළේදී වැදගත් වෙන දේවල් ටික තමයි සිලබස් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ දේවල් මුලින් ඉඳන් අල්ලගත්තොත් ඊට පස්සේ අපිට හරියම පහසුයි මේ පාඩම් හොඳට පුළුවන් කියලා කියන්නේ අන්තිම පාඩම් වලට එද්දී හරියම පහසුවෙන් පාඩම් කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වෙනවා. අපි දරුවනේ මේ ව්‍යාපාර පරිසරය කියන එකේ මූලික හැඳින්වීම ඇතුළු කොටස අපි අවශ්‍ය ප්‍රමාණයට කතා කරා. ඒතර මේකෙන් ඕගලන්ට මූලික දැනුමක් ලැබිලා ඇති. මොන හරි දෙයක් තියෙනවා නම් අපි මේකේ ඊතුරු ගැඹුරු කොටස් වලට ඊළඟ වීඩියෝ එකෙන් යනවා. ඒතර ඕගලන්ගේ මුළු සිලබස් එකම අපි YouTube channel එක හරහා අපේ VS පන්තියේ කියන YouTube channel එක හරහා ඕගලන්ට හැම දෙයක්ම දෙනවා. ඒ දේවල් ඕගලන්ට ගන්න ඒක subscribe කරන්න. එතකොට ඕගලන්ට අවශ්‍ය කරන මුල ඉඳන් අග වෙනකම් හැම දෙයක්ම මේ විදිහට පිළිවෙලට Tamanට අරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්.